නැවත දෙවියන් වහන්සේගේ මාධ්‍යයේද ඔබ මාධ්‍යයේද දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ තුල ඔබත් සමග වචනේ බෙදා ගන්න දෙනස් තුන කරුණාව නිසා ස්තුතිවන්ත වෙනවා. I give thanks unto the Lord to share the word of God again with you today. මම විනාඩි 2-3ක් කාලයක් දෙනවා. මම හිතනවා මට ශුද්ධාත්ම වහන්සේ මේ දේ කියනවා කියලා අපි නැගිටලා අනිත් අයට ආචාරය කරලා අපි නැවතිඳ ගමු. I'm going to have 2 minutes. I would ask you to rise up and greet each other before we listen to the word. Hallelujah. Thank you, Lord. Thank you, Jesus. Hallelujah. Baba shikara maraba santuralaba. Ribara marala marala ba shikara la barikara laba. Ribara bara santurala ma shandara laba. Ora ma shikara la bara marala bara marala ba. ඔගේ බලවත් ආත්මෙ නිදහස් කරන්න කියලා රාමස්යන්තුරල බරියන්දීරලබ රෝලාලාලා බෂීරල බරි කරලබ ශන්දරලබ ඕ රාමසන්තුරලබ රාමශන්දරලබ බලවත් ආත්මෙ මේ උදාසන ස්වාමී බලවත් ආත්මය ඔබගේ බලවත් ආත්මෙ නිදහස් වෙන්න කියලා ඉල්ලනවා රේබෂි කරබරබ කරලම ශන්දරලබ ඒ ආත්මෙ නිදහස් වෙන්න කියලා ඉල්ලනවා රීබබබබබබ රාමරලබ ශන්දරලබ දේව ආත්මෙ නිදහස් වෙන්න කියලා ඉල්ලනවා දේව ආත්මය නිදහස් වෙන්න ඕනේ දේව ආත්මෙ නිදහස් වෙන්න ඕනේ මේ උදාසන දේව ආත්මෙ නිදහස් වෙන්න ඕනේ රාබෂබබබබබ රාබෂි කරලබ අලුත් ආකාරයේ නිදහස් වීමක් දකින්න ඕනේ අලුත් ආකාරයේ නිදහස් වීමක් මේ උදාසන රාබෂීරලබ රිකරලබ රබරබරබර රාමෂබබබබ රාමරලබ බලේ ආත්මය නිදහස් වීමේ ආත්මය බැඳී තිබෙන බැඳීම් නිදහස් වෙලා අද අලුත් දෙයක් දවහන්සේ අපගේ ජීවිතවල අලුත් දෙයක් රාබෂේබබබබ රාමරලබ රාබ රිබරම ශන්දරලබ දේව බලය ශුද්ධාත්ම මහත්මයාගේ බලය ගින්නක් මෙන් මේ උදාසන අපිව ස්පර්ශ කරන පිණිස උන්වහන්සේ ඇවිල්ලා ඉන්නවා අපිව ස්පර්ශ කරන්න ස්වාමිනී අපිව ස්පර්ශ කරන්න හalleluya රාබා ශාබා රාමරලබ රාබ රිබා ශන්දරලබ රාමා සන්තුරලබ hallelujah thank you Jesus අපි හැම කෙනෙක්ම වාඩි වෙමු hallelujah උන්වහන්සේගේ බලය මේ උදාසන අප මැදියේ තිබෙනවා The power of the God is amongst us this morning. hallelujah Hallelujah. මම හිතනවා ඔබ හැම කෙනෙක්ම ප්‍රීතියෙන් ඇති කියලා I hope we all are happy today. ප්‍රීතිය නැති වුණත් හරි දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට ආවම ඒ ස්ථානය තුල අපිට ප්‍රීතිය Even තිබෙනවා though you do not have joy with you, when you සමහර come to වෙලාවට the ඔබ presence, කාර් එක පදවගෙන එන්න ඇති වේදනාවෙන් ඔබ ඇවිදගෙන එන්න ඇති වේදනාවෙන් ඔබ එන්න ඇති කඳුලෙන් ඔබට කියන්න බැරිව අමාරුකම මැද්දේ ඔබ මේ දොරෙන් ඇතුල් වෙනකොට දෙවියන් වහන්සේ ඔබට අතගස්සලා අවසానයි මේ උදාසන you may be here today sorrowful and hurtful. You may drive in your Hallelujah. car sorrowful, but when you are in the presence of the God, when you enter into His presence, He is going to touch all of you. දෙවියන් වහන්සේගේ දේව අභිමුඛත්වය තුල බලය තිබෙනවා We have the power in the presence of the God. දේව අභිමුඛත්වය තුල සියලු සතුරු බල බිඳෙනවා With the presence of the God, all the evil attacks and everything they will rebuke. දේව අභිමුඛත්වය තුළ දෙවියන් වහන්සේගේ නිදහස් වීම ශුද්ධාත්ම වහන්සේ පැමිණුණු කල නුඹලා නිදහස් වෙනවා කියලා When කියනවා. you have the presence of the Lord, when you have the Holy Spirit, you have the freedom. හalleluya. Hallelujah. මගේ අද මාතෘකාව නම් ටිකක් ඔයගලන්ව මම හිතනවා ડિප්‍රෙස් වෙයි කියලා මේක අහලා ඉවර වෙලා. The topic today I'm going to share will get you depressed a bit. සිස්ටර් මනෝරි අපි සතියක් මහන්සියලා ඇවිල්ලා ඉන්නේ අපි ආසයි දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරන එක අහන්න. All this week we are tired. We hope that God will bless us today. අපි හිතනවා දෙවියන් වහන්සේ අපේ ප්‍රශ්නෙට අපේ වේදනාවට අපේ කඳුලට අපි බලාපොරොත්තුෙන් ඉන්නේ දෙවියන් වහන්සේ කතා කරයි කියලා. We expecting to our tears, to all our sorrowful situations that God will speak to us. නමුත් සමහර වෙලාවට දෙවියන් වහන්සේ අපි හිතන ආකාරයටම කතා කරන්නේ. But sometimes God is not speaking to us the way that we are expecting. සමහර වෙලාවට දෙවියන් වහන්සේ සමහර කටුක අත්දැකීම් තුලින් අපිව අරගෙන ගිහිලා දෙවියන් වහන්සේ අපිට මඟ පෙන්වනවා. But God is leading us throughout all these hard parts in our life. මගේ මාතෘකාව අද නම් ඉර යට තියෙන සෑම දෙයක්ම නිෂ්ඵලය. The topic today is
the vanity of everything under the earth. Under the sun, everything is vanity. අපගේ මේ කවුද මේක කියන්නේ? දේශනාකාරයා. Who is telling this? දේශනාකාරයා පොතේ කියනවා ඉර යට තියෙන සෑම දෙයක්ම නිෂ්ඵලයි. The book of Ecclesiastes tell everything is vanity under the sun. ඔබ කී දෙනෙක් හිතනවද ඉර යට තියෙන හැම දෙයක්ම නිෂ්ඵලයි කියලා? මම ඔයගලගේ අත ඔස්සවන්න කියලා කියන්නේ. ඔයගලගේ ඇතුළාන්තෙන් ඔබ දන්නවද මේ ඉර යට තියෙන හැම දෙයක්ම නිෂ්ඵලයි? How many of you think, how many of you know that everything under the sun is meaningless? ඇත්ත තමයි. අපි හැම දෙයක්ම කරනවා තමයි. I know we do everything. අපි දුවනවා, පනිනවා, මහන්සි වෙනවා, කරදර වෙනවා, හැම දෙයක්ම කරනවා ජීවිතේ. We do walk, we do run, and we do everything in our lives. සමහර වෙලාවට අපි හැරලා බලනකොට මේ හැම දෙයක්ම හරි නිෂ්ඵලයි වගේ. But when we sometimes turn back and see, we can see everything is meaningless. මේ දේශනාකාරයා ලියනු ලැබුවේ සාමුල්. අපි බලන්න යනවා දේශනාකාරයා පොතේ එකේ එක. අපි පොඩ්ඩක් බලන්න යනවා මේ දේශනාකාරයා. ඇයි මේ දේශනාකාරයාගේ පොතේ මේ මෙවැනි වූ අර්ථයක් නැත්නම් අදහසක් ගෙන දෙන අදහසක් යොමු කරන විදියට මෙයා ලියනු ලැබුවේ කියන එක. We are going to look at the book of Ecclesiastes, chapter 1, verse 1. We are going to see why the preacher is telling such thing. දැන් දේශනාකාරයා පොත තියෙන්නේ මතෙව් පොතෙන් එහා පැත්තේ. Book of Ecclesiastes is before the book of Matthew. ලේසි හොයාගන්න එහෙම කිව්වම. It's easy to search. ඔක්කොමල හොයාගත්තා? Did you- හරි. මෙතන කියනවා දාවිද්ගේ පුත්‍ර වූ යෙරුසලමේ රජ වූ දේශනාකාරයාගේ වචනයයි. Chapter 1, verse 1. The words of the teacher, son of David, king of Jerusalem. මෙතන කියනවා කවුද මේ පොත ලියනු ලැබුවේ? දාවිද්ගේ පුත්‍ර වූ යෙරුසලමේ සිටියා වූ රජ කියලා කියනවා. This book has written by the teacher, son of David, king in Jerusalem. ඉතින් ගොඩක් මේ බයිබල් ස්කෝලර්ස්ලා බයිබලේ සඳහන් ගොඩක් අධ්‍යයන කරපු පුද්ගලයෝ කියනවා මේක සාලමොන් ලියනු ලැබුව පොතක් කියලා. So many Bible scholars who have studied the Bible, they say this book has written by King Solomon. ඒ වගේම ඔවුන් කියනවා සාලමොන් මේ මහලු වයසට වයෝවෘද්ධ වුණාම එයාගේ ජීවිතේ එයා හැරිලා බලලා පසුපස හැරිලා බලලා මේ පොත ලියනු ලැබුවා කියලා. Also they said when King Solomon was in old age, he looked back in his life and then he has written this book. එයා මේ පොත පටන් ගන්නකොටම කියනවා යම් දෙයක් ගැන සඳහන් කරනවා නිගමනයකට ඇවිල්ලා තමයි මේ සඳහන් කරන්නේ. In the beginning of this chapter, he has telling something that he has experienced. පොත පටන් ගත්ත ගමන්ම කියනවා දෙවනි පදේ කියනවා නිෂ්ඵල කම්බල නිෂ්ඵල කමය. නිෂ්ඵල කම්බල නිෂ්ඵල කමය සියල්ල නිෂ්ඵල කම්ය. The second word says, meaningless, meaningless, says the teacher. Utterly meaningless, everything is meaningless. මේ පටන් ගන්නකොටම ඔහු යම් නිගමනයකට ඇවිල්ලා. ඒ කියන්නේ මීට ඉස්සෙල්ලා මෙයා මේ පිළිබඳව යම් සර්ච් එකක් නැත්නම් ගවේෂණයක් කරලා තිබෙනවා මේ නිගමනයට එන්න. So he's telling everything's meaningless because he has experienced that in his life before. එයා ඒ ලබාගත් අත්දැකීම පොත පටන් ගන්නකොටම කියනවා මේ හැම දෙයක්ම ජීවිතේ නිෂ්ඵලයි. So according to his experience, he's telling at the beginning මේ everything කිසි දෙයක කිසි තේරුමක් නැහැ. there is no meaning in everything. මේ කිසි දෙයක අපි ඔහුගේ ජීවිතේ ඔහු ලබපු හැම අත්දැකීමක්ම ඔහු අරගෙන බලලා එක නිගමනයකට ඇවිල්ලා එක තීරණයකට ඇවිල්ලා ඔහු කියනවා අපි හැමෝටම මේ උදෑසන මේක ඉතාමත් වැදගත් වෙනවා. He's taking everything, every experience in his life, and he's coming to a conclusion that everything is meaningless. මේ අපි ජීවත් වෙන ලෝකයේ තුල අපි ගමන් කරන ලෝකයේ තුල අපි ඉන්න ඇවිල්ලා ඉන්න ස්ථානය තුල මේ හැම දෙයක්ම හැරලා බලන කල නිෂ්ඵල බව ඔහු සඳහන් කරනවා. In our life, in the paths that we are going through, he turned back and he says that everything's meaningless. අපි පොඩ්ඩක් බලන්න යනවා සාලමන් රජට ඇයි මෙහෙම දෙයක් සිද්ධ වුනේ? We are going to see why he is saying such a thing, what has මේ happened. සාලමන් කියන නමේ අර්ථය තමයි කාටද කියන්න පුළුවන්? What is the name of Solomon, the meaning of his name? අර දන්නවද? Anybody knows? සමාදානය. The peace. මේ සාලමන් කියන නමේ අර්ථය තමයි සමාදානය. The meaning of the name Solomon is මෙයාගේ peace. දෙමව්පියෝ
මෙයාව ඉපදෙනකොට මෙයා සමාදානය ගෙන කෙනෙක් කියලා මෙයාට මේ නම තබන්න ඇති. Perhaps when King Solomon, when he was born, maybe the boy bring peace to his family, so that must be the නමුත් reason. ඔහුගේ ජීවිතය ඔහු කෙලවර කරනකොට ඔහු අවසානයේ ඇවිල්ලා හැරිලා බලලා ඔහු කියනවා ඒ සමාදානය ඔහුගේ ජීවිතේ නැති කරගත්ත පුද්ගලයෙක් ලෙස ඔහු කියනවා මේ හැම දෙයක්ම නිෂ්ඵලයි. So when he come to the end stage, the end stage of his life, he's telling everything is meaningless, but he don't have the peace. මොකක්ද මෙයාට සිද්ධ වුනේ? What has happened? මේ සාලමෝන්ට දෙවියන් වහන්සේ ප්‍රේම කළා. God loved Solomon. දාවිද්ගේ පුත්‍රයා තමයි සලමන් කියලා කියන්නේ. Solomon is the son of David. දාවිද් පුත්‍රයාට දෙවියන් වහන්සේ ගැන හොඳට උගන්වලා ඔහුට රාජ්‍ය ඔහු මැරෙන්න යනකොට ඔහුට රාජ්‍ය රජකම දෙනවා. David taught Solomon everything about the kingdom, and then he gave the kingdom before he died. දවසක් සාලමෝන්ට දෙවියන් වහන්සේ ප්‍රේම කළා. සාලමෝන් ළඟට ඇවිල්ලා දෙවියන් වහන්සේ කියනවා නුඹ ඉල්ලන ඕනම දෙයක් මම නුඹට දෙනවා. Because God so loved Solomon, one day he came to him and said, whatever you ask, I will give you. අද ඔබෙනුත් මගෙනුත් දෙවියන් වහන්සේ අහුවා නම් එහෙම අපි මොන වගේ උත්තරයක් දෙයිද? If God will ask the same thing from you and me, what we will reply? මොනවා වගේ අපි උත්තරයක් දෙයිද අපෙන් අහුවා නම් අපිට මොනවද ඕනේ කියලා. අපි සමහරට කියයි අපිට සල්ලි ඕනේ. Maybe we will say we need money. ස්වාමිනී අපිට රැකියාවට යන්න ඕනේ. අපේ බැංක් බැලන්ස් එක පිරලා තියෙනවා නම් උදේ නැගිටලා අපිට කරදරයක් නැතුව ඉන්න පුළුවන්. We don't need to go to our job if we have the bank balance filled up. සමහර වෙලාවට සල්ලි තියන අය කියයි ස්වාමිනී මට දෙන්න බලය මට ඕනේ ඔක්කොම පාලනය කරන්න. If a person he has enough money, he will say, I need power to rule everyone. සමහරවට සමහර අය කියයි මට දෙන්න ජනප්‍රියභාවය මට ඕනේ ජනප්‍රිය පුද්ගලයෙක් ලෙස මාව හැමෝම පිළිගන්න පුළුවන් වෙන විදියට මට දෙන්න ඒ අවස්ථාව. Some people might say, I need the popularity that everybody will be accepting me. සමහර අය කියයි මට දෙන්න සාර්ථකත්වය ජීවිතේ හැම දෙයක්ම මට සාර්ථකව ඉන්න ඕනේ. Some people will say, I need the success. So, අපි හැමෝම මේ එක කැටගරි එකට අපි වැටෙනවා. so we will get into one category. නමුත් සාලමෝන් එක දෙයක් කිව්වා. But Solomon said one thing. සාලමෝන්ට දෙවියන් වහන්සේගේ ආත්මය සාලමෝන් කුඩා කාලේ පටන් දාවිත් එක්ක දෙවියන් වහන්සේ තුල මොකද දාවිත් කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ හදවතට එකග පුත්‍රයා. David he is the one who is close to the heart of the God. මං හිතනවා දාවිත් සාලමෝන්ව හරි මාර්ගයේ ගෙනල්ලා දේව වචනේ කියලා දෙවියන් වහන්සේ ගැන කියලා සාලමෝන්ට දේව ආත්මය තුල ඔහු තුල තබන්න ඇති කියලා. David could have taught everything to Solomon. He could have the spirit of the God within him. ඒ සාලමෝන්ට දාවිත්ගෙන් පස්සේ රජකම ආමයට හැම දෙයක්ම තිබුණා. When Solomon had become the king after David, he had everything. ඔහු ඥානවන්තව දෙවියන් වහන්සේගෙන් යම් දෙයක් ඉල්ලුවා. He was so wise, he asked one thing from God. ස්වාමිනී මට දෙන්න ප්‍රඥාව. He said, Father, give me the මට දෙන්න wisdom. දැනගන්ම. He said, give me the knowledge. ස්වාමිනී මට දෙන්න මේ දැනගන්න මේ ප්‍රඥාව විස්තර කළා මිනිස්යන්ට හරි දේ උගන්වන්න මට දෙන්න මේ අවස්ථාව He කියලා. asked for the wisdom and the knowledge to teach people and to rule the people. එතකොට දෙවියන් වහන්සේ කියනවා උඹ හරි දේ මගෙන් අසපු නිසා මම ඔබට හැම දෙයක්ම එකතු කරලා දෙනවා කියලා. Then God said, because you have asked me the right thing, I will give you everything else. ඒක රාජාවලියේ 4:29 කියනවා. 1 Kings 4:29 says. ඒක සඳහන් කරන එක රාජාවලියේ 4:29 සඳහන් කරනවා. දෙවියන් වහන්සේ ඊටා මහත් ප්‍රඥාවකුත් ඥානයකුත් මුහුදේ වෙරළේ වැල්ලමෙන් විශාල වූ සිහියකුත් සාලමෝන්ට දුන්සේක. And God gave Solomon wisdom and understanding exceeding much and largeness of heart, even as the sand that is on the seashore. බලන්න සාලමෝන්ට කියන්නේ විශාල ප්‍රඥාවක් දුන්නා. He had exceeding much understanding and wisdom. විශාල වූ සිහියක් දුන්නා. Exceeding wisdom. හැම ප්‍රඥාවෙන් පූර්ණ මිනිස්සෙක් කළා. Every wisdom he filled himself. ඔහු ඒ ප්‍රඥාව අරගෙන යහපත් ලෙස පාවිච්චි කළා. He took that wisdom and he used it in a good way. සාලමෝන් සොයාගෙන මුළු ලෝකේ හතර දිසාවෙන් රජවරු ආවා. The kings from all around the world he came to visit Solomon. ඔහු දෙවියන් වහන්සේ තුල හරියට ජීවත් වෙන තෙක් ඔහුගේ ජීවිතයේ සාර්ථකත්වය ඔහු දැක්කා. Until
tell he was living a good life in front of ඔහුගෙන් God. ඔහුගෙන් උපදෙස් ගන්න බොහෝ මිනිස්සුયો ආවා. He was very successful king. People came to get advices from ඔහු him. ජනප්‍රිය පුද්ගලෙක් He වුණා. was very ඔහු popular. king. සාර්ථක පුද්ගලෙක් He was වුණා. very ඔහුට successful. බලය තිබුණා. He had power. සාලමොන් වගේ ධනවත් රජෙක් හිටියේ නෑ කියලා කියනවා. There was no other rich king like King Solomon. සාලමොන් වගේ ප්‍රඥාවෙන් පිරුණු වෙන රජ කෙනෙක් හිටියේ නැහැ කියලා There's කියනවා. no other king than the wisdom of Solomon. ඇයි ඔහුට එහෙම වුනේ? What has happened? දෙවියන් වහන්සේගේ ආත්මය ඔහුත් සමග තිබුණා. Because the spirit of the Lord was with him. දෙවියන් වහන්සේ ඔහුත් සමග සිටියා. God was with him. ඔහු යහපත් දේ තෝරගත්තා. He has chosen the right path. නමුත් යම් දෙයක් ඔහුගේ ජීවිතේ සිද්ධ වුණා. But something has happened to his life. අද ඔබෙත් මගේ ජීවිතේ අපි උන්වහන්සේත් එක්ක හරි මාර්ගේ ගමන් කරනකොට In our lives, when we are going with our Lord, අපි උන්වහන්සේගේ කැමැත්තට උන්වහන්සේ තුල හරි ලෙස ජීවත් වෙනකොට when we do the will of God, when we do the right thing in front of අපගේ God, ජීවිතේ සාර්ථකත්වය අපි දකිනවා. we experience a success in our අපගේ life. ජීවිතේ සාර්ථකත්වය කියලා මිනිස්සු හිතන පිටස්තර පෙනුම සමහර වෙලාවට ඔබට ලැබිලා නැති වෙන්න පුළුවන් තාමත්. Perhaps you have not received the success from the outward appearance, නමුත් ඇතුළාන්තේ ඔබ සාර්ථකයි. but from inwardly you are success. ඇතුළාන්තයෙන් ඔබගේ සමාදානය තිබෙනවා. From inwardly you have that peace. ඇතුළාන්තේ ඔබගේ ජීවිතේ හැම සතුට ප්‍රීතිය හැම දෙයක්ම තිබෙනවා. Inside you have that joy and that peace and everything. අද ඔබ සාර්ථකත්වය තුළ ජීවත් වෙන පුද්ගලෙක් වෙන්න පුළුවන්. You are a person that is living a successful life නමුත් today. සාලමුන්ගේ ජීවිතේ යම් දෙයක් සිද්ධ වුණා. But in Solomon's life, something has happened. හැම දෙයක්ම ලැබුණම සාලමොන්ට දෙවියන් වහන්සේව නමස්කාර කරන්න අමතක වුණා. After he received everything, he could not worship the Lord God. නේ අපිටත් හැම දෙයක්ම මේ කතා කරන මටත් හැම දෙයක්ම අපේ ජීවිතේ ලැබෙනකොට අපිට දෙවියන් වහන්සේව අමතක වෙලා යනවා. Even for us, for you and me, we may forget to worship our Lord. We may forget God once we received everything in our life. හැම දෙයක්ම ලැබෙනකොට අපිට වෙලාව නැහැ. We could not find time. ස්වාමින් වහන්සේට දෙන්න ඕනේ කාලය දෙන්න අපිට වෙලාව නැහැ. We may have no time to spend time with our උන්වහන්සේට God. නමස්කාර කරන්න අපිට කාලය නැහැ. We do not have time to worship. උන්වහන්සේත් සමග රැඳෙන්න අපිට කාලය We do නැහැ. not have time to spend time with our God. ඇයි අපිට වෙනත් දේවල් තිබෙනවා අපේ ජීවිතේ. Because we have some other things in our life. සාලමොන්ගේ ජීවිතේ උන්වහන්සේට නමස්කාර කරන්න ඔහුට අමතක වුණා. In Solomon's life, he forgot to worship the Lord. ඔහුට ඒ දේ අමතක වෙලා ඔහු අමතක වුණා විතරක් නෙමෙයි ඔහු වෙන දෙවිවරු නමස්කාර කරන්න තෝරගත්තා. Not only he's forgotten the Lord, he worshipped some other gods. අද අපේ ජීවිතේ කවුද උන්වහන්සේට වඩා අපිට තියෙන එකම දෙය? In our lives, who else is more important than our God? සමහරවිට ඔබ පිළිම වලට නැත්නම් අයිඩල් වර්ෂිප් එකක් නෙමෙයි කරන්නේ. You may not doing idol worship, නමුත් දෙවියන් වහන්සේට වඩා මොකක්ද අපේ ජීවිතේ උන්වහන්සේව අමතක වෙන්න තියෙන දේ ඔබගේ ජීවිතේ ඔබ ඉදිරියෙන් තියෙන්නේ. but what is more important to us than worshipping our God? දාවිද්ගේ උපදෙස් සාලමොන්ට අමතක වෙලා ගියා. Solomon forgot the advice of his father. අපි දන්නවා මිස්රයෙන් දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනගව අරගෙන එනකොට පොරොන්දු දේශයට යන්න ඉස්සලා කියනවා නුඹලගේ ජීවිතේ මේවා මේ හදවත්වල මේවා ලියාගන්න නුඹලගේ හදවත් නැමැති පුවරුවල මේවා ලියාගෙන මේවා අමතක කරන්න එපා. When God is taking all the Israelites out of Egypt, God was advising, God is telling them, you have to keep remembering all the things that I'm telling you. නමුත් සාලමොන්ට ඒ හැම කියපු දෙයක්ම අමතක වුණා. But Solomon forgot everything. හැම දෙයක්ම අමතක වුණා. He forgot everything. අද ඔබටත් මටත් සමහරට අමතක වෙලා තියෙන්න පුළුවන්. Perhaps you and I have forgotten many things. සමහරට ඔබටත් මටත් දෙවියන් වහන්සේ අපිට කියපු දේවල් අමතක වෙලා තියෙන්න පුළුවන්. Maybe we have forgotten the things God has told us. ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා මේ උදෑසන. But God is reminding us this morning. ඊළඟට අපි දකිනවා සාලමොන් උන්වහන්සේව අමතක වුණාම අපි ගන්න තීරණ වැරදෙනවා. So when we forget our God, when we take decisions in our lives, they may be going wrong. ස්වාමීන් වහන්සේ අපේ ජීවිතේ නැති වුණාම අපි තබන මාර්ග වැරදි මාර්ගවලට අපි යනවා. When we have lost our God in our lives, we are stepping forward to a සාලමොන් wrong මොනවද path. කරේ? වැරදි විවාහයක් කරගත්තා. What Solomon did was he took a wrong marriage. ඔහුගේ විවාහය
දෙවියන් වහන්සේගේ කැමැත්ත නැත්නම් දෙවියන් වහන්සේ කියලා අපි බලනවා ද්විතීය කතාවේ 7:3 දෙවියන් වහන්සේ උන්ට කතා කළා පැහැදිලිව වචනෙන් කියනවා නුඹ මේ දේ කරන්න එපයි කියලා. In the book of Deuteronomy, God clearly telling them what to do. 7:3 කියනවා. Chapter 7, verse 3. ඔවුන් සමග අවාහ විවාහ නොකරන්න. නුඹේ දුව ඔහුගේ පුත්‍රයාට පාවා නොදෙන්න. ඔහුගේ දුව නුඹේ පුත්‍රයාට පාවා නොගන්න. ඊළඟ එක 4ක් දාන්න. මක්නිසාද ඔවුන් අන් දෙවිවරුන්ට සේවය කරන පිණිස නුඹේ පුත්‍රයා මා අනුව යාමෙන් අහකට හරවා ගන්නවා ඇත. එවිට ස්වාමින් වහන්සේගේ උදහස නුඹට විරුද්ධව ඇවිල උන් වහන්සේ වහාම නුඹ විනාශ කරනවා ඇත. Deuteronomy 7, 3 and 4. Do not intermarry with them. Do not give your daughters to their sons, or take their daughters for your sons, for they will turn your sons away from following me to serve other gods, and the Lord's anger will burn against you, will quickly destroy you. මෙතන මොනවාද දෙවියන් වහන්සේ අනක් දීලා තිබුණා මේගොල්ලන්ට නුඹලා ගිහිල්ලා වැරදි විවාහයන් කරගන්න එපා. නුඹලා වැරදි විවාහයන් කරගත්තොත් එවිට මක්නිසාද ඔවුන්ව ඒ දරුවන්ව උන් වහන්සේගෙන් ඒ විවාහ කරගන්න පුද්ගලයන් අහක් කරනවා කියලා. So God is ordering them, He's advising the people, you should not have other marriages. If you do so, you will destroy suddenly. නමුත් සාලමෝන් දේ වචනට අකීකරු වෙලා පියා කියලා තියෙන උන් වහන්සේ ගැන සඳහන් කරලා තියෙන හැම දෙයකම අකීකරු වෙලා ඔහුගේ කැමැත්ත කළා. But Solomon disobeyed the words of God. He did the will of himself. සාලමෝන්ට භාර්යාවන් 700ක් හිටියා. He had 700 wives. සේවය කරන උපසේවිකාවන් 300ක් හිටියා. And concubines, 300 concubines. එක්කෙනෙක් එක්කම භාර්යාවක් එක්කම සමාලට අමාරුයි නේද ඉන්න? ලෙස්සි නෑ නේද? So it's not easy to stay with one wife. නේද? එක පුරුෂයෙක් එක්ක දැන් ගෑනු අය ඔක්කොම මන් දිහා බලනවා. පුරුෂයෙක් එක්ක තින්න හරි අමාරුයි. එක ගෑනු කෙනෙක් එක්කත් පුරුෂයන්ට ඉන්න සමහර ගෑනුවත් එක්ක ඉන්න අමාරුයි. ඒක තමයි ඇත්ත. So the truth is, it's hard to say. භාර්යාවන් 700ක් කියලා කියනකොට So 700 wives. එක අවුරුද්දට මං හිතන්නේ එක්කෙනෙක්ව එක මූණක් දකින්න පුළුවන් වෙන අවස්ථාවක් තියෙනවා කියලා. So per year, it's really hard to see the face of one wife. සාලමෝන් වැරදි දේ තෝරගත්තා. So Solomon chose the wrong way. වැරදි දේවල් කරන්න පටන් ගත්තා. He started doing දේව wrong අනට විරුද්ධව ක්‍රියා කරන්න ගත්තා. He worked against the will of God. දේව අනුට විරුද්ධව ක්‍රියා කරලා එයාගේ ජීවිතේ එයා ලෝකේ ආකාරයට දෙවියන් වහන්සේගේ හඬට අකීකරු වන ආකාරයට ජීවත් වෙන්න පටන් He has ගත්තා. turned away from God and he was living his own life like the world does. ඔහු හැරිලා බලලා මේ හැම දෙයක්ම කරලා හැරිලා බලලා ඔහු කියනවා ජීවිතේ හරි නිෂ්ඵලයි. So after he has done all these things, he turned back in his life and he said everything is meaningless. ඔහු හිතුවා දෙවියන් වහන්සේගේ හඬට වඩා දේව අනට වඩා දේව වචනට වඩා මට හැම දෙයක්ම දැන් මට බලය තියෙනවා ධනය තියෙනවා මුදල් තියෙනවා වස්තුව තියෙනවා හැම දෙයක්ම තීරණ ගන්න පුළුවන් මට කැමති විදිහට මං ජීවත් වෙනවා. He thought, the more than I'm listening to the word of God, I want to live my life the way I want because I have power and I'm rich and I have everything. අද ඔබත් මාත් සමහර වෙලාවට අපිට දේව හඬට කීකරු වෙන්න බැරි වෙලා තියෙන්න පුළුවන්. Perhaps you and I have the situations that we cannot listen to the word of God. අපිට දේව හඬ ඇසෙන්නේ නැහැ දැන්. We may not hearing the word from ඇයි අපි God දෙවියන් වහන්සේගේ අභිමුඛත්වේ නැහැ? because we are not in the presence of කොහොමද the අපිට God. දේවයන් වහන්සේගේ හඬ ඇසෙන්නේ? How can we hear the word of කොහොමද God? අපිට දේවයන් වහන්සේ කතා කරනවා කියලා තේරෙන්නේ? How can we know that God is speaking to us? කොහොමද දෙවියන් වහන්සේ අපිට කතා කරන්නේ? How he can speak to us? අපි දේව පාමුල නැහැ. Because we are not in the feet of the God. අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා. We are far from God. අපිට උන්වහන්සේගේ හඬ තේරෙන්නේ නැහැ. We cannot understand his word. සාලමෝන්ටත් ඒක තමයි සිද්ධ වුනේ. The same thing has happened to Solomon. සාලමෝන් ළඟට ඇවිල්ලා දෙවියන් වහන්සේ කතා කරනවා. God is coming near to Solomon and is speaking to him. ඒ වෙලාවේදී සාලමෝන්ට හොඳට දෙවියන් වහන්සේගේ හඬ ඇසුණා. At that moment, he could listen clearly his words. නමුත් දැන් But now,
එයාට ඒ හඬ ඇසෙන්නේ. He cannot hear. He couldn't hear the word of ඇයි God දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා ගිහිල්ලා. because he is far from the Lord. ඔහුගේ සිත දරදඬු වෙලා දෙවියන් වහන්සේගේ හඬ නොඅස්සන පිණිස. His heart is so hard that he couldn't hear the දේව word. වචනේ කියනවා ලෝකේ දෙවියා අපේ සිත් අන්ධ කරනවා දෙවියන් වහන්සේගේ හඬ නොඅස්සන පිණිස. His word says the Lord of the word is crippling our life that we cannot hear the word of God. සතුරට ඕනෙම දෙවියන් වහන්සේත් අපෙත් අතර තියෙන සම්බන්ධතාවය නැති කරන්න. Enemy always want to break the relationship. ඔහු we කැමති නෑ have. අපි දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙනවට. The enemy don't want that the connection that we ඔබ have with කොච්චර our God. පල්ලියට ආවත් එයාට ප්‍රශ්නයක් නෑ. It doesn't matter how many times ඔබ you come to the කොච්චර church. අත ඔස්සලා ප්‍රශංසා කරත් ඔහුට It ප්‍රශ්නයක් doesn't නෑ. matter how many times you lift your hand and worship the Lord. නමුත් ඔබ යාඥා කරන්න පටන් ගත්තොත් But when you start praying, ඔබ උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න පටන් when you ගත්තොත් have that relationship with God, එතනදී ඔහුගේ රාජධානිය සෙලවෙන්න යනවා. at that moment the kingdom of the enemy is shaking. ඔහු ඒකට ඉඩ දෙන්නේ නැහැ. He's not letting that to ඒකට happen. විරුද්ධව ඔහු ඕනම දෙයක් He'll කරයි. do everything to do ඔබත් against සමග us. සටන් කරන්නේ. He's going to fight, have a war ඔහුගේ with you. කැමැත්තම ඔබත් දෙවියන් වහන්සේත් අතර තියෙන සම්බන්ධතාවය නැති කළා දේව හඬ නොඇසෙන පිණිස ඔබව රැගෙන යන එක. The only purpose of the enemy is he is not letting you to hear the word of God to get you away from him. අද ඔබට ඇසෙනවද දේව හඬ? Do you hear the words of අද God ඔබට today? ඇසෙනවද ස්වාමීන් වහන්සේ කතා කරන එක? Can you hear God is speaking to you today? අයියෝ මට අවුරුදු ගානකට ඉස්සෙල්ලා ඇසුණා. දැන් නම් මට ඇසෙන්නේ නැහැ. අද ඔබ heard- වෙලි තත්ත්වෙ දින්නේ. I heard his voice so many years ago, but not today. I අයියෝ mean මං that. ඒ දවස්වල ස්වාමීන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නකොට ඔව් දෙවියන් වහන්සේ මට කතා කළා. Those days when I was having a good relationship with God, he was speaking to ඔව් me. උන්වහන්සේ මට උන්වහන්සේගේ වචනය තුලින් කතා කරා. God spoke to me with his word. මට ඇසුණා උන්වහන්සේ මගේ හදවතට කතා කරනවා. I heard God is speaking to my heart. දැන් මගේ හදවත දරදඬු වෙලා. But not now. My දැන් heart මං is so උන්වහන්සේගේ hard. මාර්ගය තුල නැහැ. I'm not in the will දැන් of මං God. උන්වහන්සේ තුල ගමන් කරන්නේ නැහැ. Today I'm not going with මට God. පේන්නේ උන්වහන්සේ මොනවද මට කියන්නේ I කියලා. cannot see what මට he's telling හැඟෙන්නේ me. උන්වහන්සේ මට මොනවද I කියන්නේ do කියලා. not feel what he's telling me. අද ඔබත් සාලමොන් වගේ දින්නේ. Are you like King Solomon today? අද ඔබත් සාලමොන් වගේ ඔබගේ ජීවිතේ ඔබ කැමති ආකාරයෙන් ගමන් කරනවද? Are you like King Solomon? You are living the life ඔබ the way you හිතනවා ඔබ want. දෙවියන් වහන්සේ තුල ඉන්නවා කියලා. You're thinking you are with the ඔබ God. හිතනවා ඔබ දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා කියලා. You think your God is with you. නමුත් ඔබ දෙවියන් වහන්සේත් එක්ක නැහැ. But you are not. ඔබ උන්වහන්සේගෙන් ඈත් වෙලා. You are far from ඔබගේ him. දේව වචනේ කියන නුඹලාගේ තොල් වලින් මට ප්‍රශංසා කරනවා. නමුත් නුඹලාගේ සිත් ඈත් වෙලා ගිහිල්ලා. His word says you will praise my name with your lips, but you're far from me. අද ඔබගේ සිත් දරදඬු වෙලාද දෙවියන් වහන්සේ ඉදිරියේ. Your heart so hardened today in front of God. සාලමුන්ගේ ජීවිතේක තමයි සිද්ධ වුනේ. That is what has happened to ඒ the life විතරක් of නෙමෙයි Solomon. සාලමුන්ට හැම දෙයක්ම අමතක වුණා විතරක් නෙමෙයි. Not only he has forgotten everything. ඊළඟට මොකද්ද සිද්ධ වුනේ? ඔහු කියනවා දේශනාකාරය පොතේ අපි බලාගෙන ගියා නම් කාර්යය ඔහු කියනවා දේශනාකාරය එකේ අපි ආයි බලන්න යනවා. The book of Ecclesiastes, we are going to see. දෙවනි පදේ අපි දැක්ක හැමදේම නිෂ්ඵලයි කියලා. The second verse we saw everything is meaningless. ඊළඟට අපි දකිනවා දෙවනි පදේ ඉඳලා අපි බලන්න යනවා. From the second verse onward. මොනවද කියන්නේ කියලා බලමු දෙවනි පදේ ඉඳලා. නිෂ්ඵල කම්වල නිෂ්ඵල කමය. නිෂ්ඵල කම්වල නිෂ්ඵල කමය. සියල්ලම නිෂ්ඵල කම්යයි ධර්මදේශිකතම කියන්නේය. Meaningless, meaningless, says the teacher. Utterly meaningless. Everything is meaningless. දැන් මනුෂ්‍ය ජීවිතේ අපි වැඩියෙන්ම මොනවටද අපි කාලය යොමු කරලා තිබෙන්නේ? So in the life of human, for what we are spending more time? මොනවටද? පාස් දැන කියනවා නිදා ගන්නලු. To sleep. එයා නිදා ගන්නවා, ස්ලීප් කරනවා. වෙන කාටද වෙන මොනවද තියෙන්නේ? What else we කතා are doing? කරනවා. To speak. සමහර කතාව අපිට නතර කරගන්න බැරි තරමට අපි කතා කරනවා. Sometimes we speaking that we cannot තව stop මොනවද අපි ourselves. කාලය වැය කරන්නේ වැඩියෙන්ම? What else we are spending our lives? කණ්ඩ. සමහර අය කියනවා කණ්ඩ. To eat. කණ්ඩ වැඩියෙන් වැය කරනවා. වෙන මොනවටද? To spend time to eat more. මුදල් හොයන්න. To earn money. වැඩියෙන් ඇත්ත අපි නිදාගන්න කාලය යොමු කරාට නමුත් අපේ ප්‍රධානෙන්ම අපි මුදල් හොයන්න තමයි අපේ කාලය අපි වැය කරන්නේ. But mainly we are spending time to earn money. සමහර වෙලාවට අපි නොනිදා අපි රැකියාව කරනවා. Sometimes we're doing our jobs, we couldn't sleep. සමහර වෙලාවට නොනිදා අපි වැඩ කරන නිසා මෙතනට ආම සමහර අය නිදා ගන්නවා. Because we are not sleeping enough, because we are doing our jobs, so people are sleeping in this place.
නැත්ත නේද? සමහරවිට මට පේනෝ නිදාගෙන ඉන්නවා. I can see some people are sleeping. කවුරු හරි ළඟ ඉන්න කෙනා නිදාගත්තා නම් පොඩ්ඩක් මෙහෙම තට්ටුවක් දෙන්න. මොකද එයා රෑ වැඩ කරලා ඉන්නේ. So if the person is sleeping next to you, just wake them up. They might be. නම්බීලොට කිව්වේ. අපි වැඩියෙන්ම අපේ කාලය යොමු කරන්නේ රැකියාවට. So the time, mostly we are spending our මම time පොඩි in our life කතාවක් for our කියන්නම්. jobs. මේ Google එකේ නිර්මාතෘවරයා හොඳ පොඩි කතාවක් ලස්සන කතාවක් කියලා තිබුණා. So the founder of Google, he has telling us a story. එක මිනිහෙක්ට ඔහු දුන්නලු බෝල පහක්. To a certain man, he gave 5 balls. ඒ බෝල පහ දීලා එයා කිව්වලු මේ බෝල පහ උඩ රඳවලා තියාගන්න ඕනේ. So you had to keep them up these 5 balls. එක බෝලයක් රැකියාව, So one ball is the job, අනිත් එක පවුල, other one is the family, අනිත් එක සෞඛ්‍ය, his health, අනිත් එක යහළුවෝ, the friends, අනිත් එක අපගේ ආත්මය. and our spirits. ඉතින් මේ බෝල පහම එයා දීලා කිව්වලු මේක වටන්න එපා කියලා. So he gave these 5 balls and you shouldn't let them fall. ඉතින් මේ බෝල අර පුද්ගලයාට තේරුම් ගියාලු මේ එක බෝලයක් මොනවා කියලාද ඔයගොල්ලන් හිතන්නේ? එයා කිව්වලු එක බෝලයක් රබර් බෝලයක් අනිත් බෝල 4 ග්ලාස් බෝල කියලා කිව්වලු. So he said, one is rubber and the other 4 is glass. yeah, one ball is rubber and the other 4 balls are glass. ඉතින් මේ මිනිස්සයාට තේරුණලු අර උඩ රඳව ගන්න උත්සාහ කරන මිනිස්සයාට තේරුණලු මේ මොන බෝලද රබර් කියලා ඔයගොල්ලන් හිතන්නේ? So the man who was trying to keep these 5 balls up, he realized which ball is the rubber ball. What do you think? ආත්මේ රබර් බෝලයක්ද? The spirits, රැකියාව. the job. රැකියාව. යාට තේරුණලු මොකද රබර් බෝල උඩ දාලා බිම වැටිලා ආය යනවා උඩට. නේ? රැකියාවත් අපි කොච්චර නැති වුණත් හරි අපි මොන සෙල්ලම දාලා හරි රැකියාවක් හොයා ගන්නවාමයි. So the rubber ball is the job, because when you put it down, it again comes up because even though we do not have our jobs, we're trying to find අනිත් the job. බෝල 4 වැටුනම ඒවල ෂේප් එක කැඩිලා ගිහිල්ලා ඒවා වෙනස් වෙලා අර පරණ තත්ත්වයට ඒවා ගන්න බෑ. So when the other 4 balls fell, we cannot come. Them balls cannot come back to the රැකියාවේ first බෝලේ place. කොච්චර උඩ ගිහිලා පහත් වුණත් ඒ බෝලේ කිසිම වෙනස් වීමක් වෙලා But නැහැ. the job balls, it come down and up, but it's not changing. ඉතින් අපි මම කියන්නේ දැන් ගිල කවුරුත් කියන්න බෑ සිස්ටර් කිව්වා රැකියාව කරන්න එපා So I'm කියලා. not telling you not to do your job. රැකියාව හොඳයි. The job is good. රැකියාවෙන් තමයි අපිට මුදල් එන්නේ. That is where all our money comes from. නමුත් රැකියාව වුණත් හරි අපි ඕනවට වැඩිය අපේ ජීවිතයේ මේ අපි තෘප්තියට එන්නේ නැතුව අපි ඒ දේවල් කරන්න ගියොත් අපගේ ජීවිතේ අපි හොඳ දේවල් අපිට අවශ්‍යතාවයන් අපි මගහරව ගන්නවා. So if we're trying to do too much in our job, if we're trying to spend too much in our jobs, we might miss some other things in our life. අපිට තෘප්තිය ලැබෙන්නේ මනුෂ්‍ය ජීවිතේ අපි තෘප්තිය කියන එක අපි කවදාවත් satisfy වෙන්නේ නැහැ. තෘප්තිමත් වෙන්නේ නැහැ අපේ ජීවිතේ. We are not getting enough of the satisfaction in our lives. එක රූම් එකේ අපි ඉන්නවා. We are living in one room. මම මේ රටට ආපු ගමන්ම මම හිටපු රූම් එක ඔයගලන් දැක්කොත් මට ඒකට කකුල තියන්න බෑ. When I come to this country, the room that I was living in, I කෙලින්ම ඇඳට තමයි නගින්න ඕනේ. cannot step into මොකද the මට room. ඉඩ නැහැ කකුල තියලා ඇවිදින්න. I have to get into ඒක the bed. ඒක කුඩා ඒක එලිම ඇඳ නැග්ග දොර අරපු ගමන් ඇඳ උඩට නගින්න තමයි තියෙන්නේ. When I open the door, it's just the bed in the whole room. ඒක ඉතාමත් කුඩා ස්ථානයක්. It is a very small room. කුඩා ස්ථානකින් තමයි පටන් ගත්තේ. I started from a very small නේ space. මනුෂ්‍යයන්ට තෘප්තිය අපි ඒකෙන් රූම් එකට එනවා ඊට පස්සේ එක ගෙයක් ගන්නවා 1 bedroom 2 bedroom 3 bedroom mansion වලුත් එහාට හැමතැනම ඇවිද පාරේ දැකගෙන යනකොට අපි හිතනවා අර ගේම අපිට තිබ්බනම් කොච්චර හොඳද. So we're going forward like from the room to a 1 bedroom and 2 bedroom and then mansion. අපි තෘප්තිමත් වෙන්නේ නැහැ. We are not getting our ජීවිතේ satisfaction. අපිට තෘප්තිය අපිට තියෙන දේෙන් අපිට තෘප්තිමත් වෙන්න මනුෂ්‍ය ස්වභාවය මේක තමයි. The nature of the man is we cannot get enough satisfaction in our අපි life. දකිනවා සාලමෝන්ගේ ජීවිතේ ඔහු මොනවාද කරේ කියන එක. But the life of Solomon, we can see what he has ඔයගලන් done. ගෙදර ගිහලා මේ දේශනාකාරයාගේ පොත අනිවාර්යයෙන්ම කියවන්න ඕනේ. You should read the book ඒක of හරිම Ecclesiastes. අලංකාර වටින උපදෙස් දෙන පොතක්. It is a very beautiful book that can get මේ advices from. මේ ඉස්සර ඊශ්‍රායල් සෙනග ගොවිතැන් තමයි ඒගොල්ලන් ෆාමර්ස්ලා.
So those days, all these Israelites people, they were farmers. ඒගොල්ලන් මේ ගොවිතැන් කරලා වතුර එනතුරු ඔවුන් යාඥා කරනවා දෙවියන් වහන්සේට. They were farming and they were waiting. They were called. ඔවුන්ට They were praying වතුර God. වෙලාවට එන්න ඕනි කියලා උන්වහන්සේට මොර They ගස්සනවා. were praying God to get the water for their fields. නමුත් සාලමෝන්ගේ කාලේ ආවම සාලමෝන් රජ වුණාම But after Solomon became king, ඔවුන් ව්‍යාපාර දියුණු කළා. they have developed all these හැම businesses. මාර්ග වාහන හැම දෙයක්ම වැඩි දියුණු කළා. Everything was developed in the roads and everything. දැන් මිනිස්යන්ට කිසි අවශ්‍යතාවයක් නැහැ දෙවියන් වහන්සේගේ මුහුණ සොයන්න. So people do not have any need to cry out to the ඔවුන් Lord. යපුණ ඔවුන්ගේ ආදායම් මත. They were dependent on ඔවුන් their යපුණ jobs. ඔවුන්ගේ ව්‍යාපාර මත. All their businesses and all their incomes, they were මීට depending. ඉස්සෙල්ලා ඔවුන් යපුණේ දෙවියන් වහන්සේ But මත. before that, they were depending on God. දෙවියන් වහන්සේ වැහැත් වුණා. But they gone far from God. සමහරට අපේ ජීවිතෙත් හැම දෙයක්ම දෙවියන් වහන්සේ අපිට දෙනකොට අපිට දෙවියන් වහන්සේ මත යැපෙන්න වෙලාවක් නැහැ. So in our lives also, when we received everything to us, we do not have time to depend on God. අපිට උන්වහන්සේ ඕන වෙන්නේ නැහැ. There is no need to search God. අපිට ඕන වෙන්නේ මොකටද? අපිට හැම දෙයක්ම උන්වහන්සේ සපෙලා දීලා තියෙනවා. Why would we need God? අපිට Because කණ්ඩ තියෙනවා. we have අපිට food. වහලක් තියෙනවා. We have a අපිට house. වාහනයක් තියෙනවා. have a vehicle. අපිට විවාහයක් තියෙනවා We have හොඳ. a marriage. අපිට දරුවෝ ඉන්නවා. We have children. අපිට රැකියාවක් We තියෙනවා. have a job. අපිට තව මොනවද ඕනේ? So what more else we need? උන්වහන්සේ හැම දෙයක්ම අපිට දීලා තියෙනවා අපේ ජීවිතේ. God has given us everything in our life. අපිට උන්වහන්සේ හොයන්න වෙලාවක් නැහැ දැන්. We do not have time to search God. අපි යනවා තවත් දේවල් තෘප්තිමත් වෙන්න. We are looking for more අපි things to තවත් දේවල් satisfy. උන්වහන්සේ කියන්නේ අපිට උන්වහන්සේ කියන්නේ කවදාවත් එපා කියලා කියන්නේ. God is not telling us enough. නමුත් උන්වහන්සේට දෙන ස්ථානය අපගේ ජීවිතේ අපි අමතක කරන්න නරකයි. But the time that we are spending with our God, we should not forget. ඒ මිනිස්සු ඊශ්‍රායල් සෙනග උන්වහන්සේව සෙව්ව වතුර වලට. But Israel people, they were searching God for water. නමුත් උන්වහන්සේ හැම දෙයක්ම දුන්නම ඔවුන්ට අමතක වෙලා ගියා. But after God has given them everything, they have forgotten God. සාලමොන්ටත් අමතක වුණා. Solomon has forgotten සාලමොන්ට God. අමතක වුණා. මොකද ඔහු දෙවනහසෙව නමස්කාර කළේ නැහැ. Solomon forgot God. He could not worship the ඔහුට Lord. බැරුණා දේශයේ වැසියන්ට කියන්න දෙවියන් වහන්සේ ගැන. He couldn't tell the people of his country about ඔහුට God. බැරුණා ස්ථානවල දෙවියන් වහන්සේගේ මාලිගාවල් ගොඩනගන්න ඔහුට කිසි නමස්කාර කරන ස්ථාන ගොඩනගන්න ඔහුට කිසි උමනාවක් තිබුණේ නැහැ. He didn't want to build the places to worship God. දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය නැති කරගත්තා. He lost the relationship with God. ඔහු ඥානවන්ත මිනිහෙක්. He was a wise person. එයා හරිම එයා වගේ වෙන කෙනෙක් නැහැ කියලා අපි දැක්කා. There was no other man like him. නමුත් ඒ ඥානවන්ත මිනිස්සයම හැරිලා බලලා කියනවා ජීවිතේ හැම දෙයක්ම මේ හැම දෙයක්ම ඔහු ලබාගත්ත හැම දෙයක්ම නිෂ්ඵලයි. That same wise person who had received everything in his life, he turned back and said everything is ඒ meaningless. පොතේ ඒ දේශනාකාරය පොතේ 34 වතාවක් සඳහන් කළා තියෙනවා හැම දෙයක්ම නිෂ්ඵලයි. In the book of Ecclesiastes, 34 times it says everything is meaningless. මේ වැනිටි නැත්නම් සිංහල භාෂාවේ නිෂ්ඵලයි කියලා කියන්නේ හරි තේරුම නෙමෙයි. මේ වැනිටි කියලා කියන්නේ හරියට නිකන් ඒක වාෂ්ප වගේ. The vanity is like everything disappears. ඒක අල්ලගන්න බැරි දෙයක්. You cannot hold into that. අපේ වස්තු අපිට අල්ලගන්න අල්ලලා තියාගන්න බෑ. All our wealth, we cannot hold on to that. සමහරවිට ඒක නැති වෙලා යනවා. We may lost එක it. හුළඟකින් ඒ වස්තුව නැති වෙලා It's යනවා. like a wind. It එදා will go යෝබ්ට away. සිදු වුණා වගේ. Just like it happened to Job. යෝබ්ගේ ජීවිතේ නැති වුණ හැම දෙයක්ම. The life of Job, he lost දරුවෝ පවා everything. නැති වුණා. He lost his children. වස්තුව නැති වුණා. He lost his එක wealth. හුළඟක් ඇති අපේ ජීවිතේ මේ හැම දෙයක්ම නැති වෙලා යනවා. Just a one wind come into our lives and we can lose මේවා everything. අල්ලගන්න පුළුවන් දේවල් නෙමෙයි. These are not things that we cannot hold on to. මේවා අල්ලගෙන මේ වාෂ්ප අපිට අල්ලන්න පුළුවන්ද? This vapor, can we hold on to that? මේ මේ මීදුම අපිට අල්ලන්න පුළුවන්ද? This mist, can we hold on අපිට to නිකන් that? අල්ලගත්තා වගේ තේරෙයි. නමුත් හැරලා බලනකොට අතේ කිසි දෙයක් නැහැ. We may feel like we are holding them, but we do not have ඒකයි anything. සාලමොන් කියන්නේ මේ හැම දෙයක්ම නිෂ්ඵලයි ජීවිතේ දෙවියන් වහන්සේ නැතුව. That is why Solomon says everything is meaningless in our lives without God. අපි බදා ගන්න, අපි එකතු කරන, අපි හැම දෙයක්ම ජීවිතේ එක මොහොතකින් එක වාෂ්පයක් වගේ ඒක නැති වෙලා ගිහිලා ඒව කවදාවත් අපිට පෙනෙන්නත් අපි දකින්නේ නැහැ. Everything we are collecting in our lives, in one moment we may lose everything and we cannot even see them. අපි ආදරෙන් එකතු කරන දේවල් සමහරට අපි ඒ මනුෂ්‍ය ස්වභාවය බලන්න අපි තෘප්තිමත් වෙන්නේ අපි එකකින් පටන් ගන්න
තවත් විශාල ස්ථානවලට අපි තව තව ආස වෙන දේවල් තියෙනවා. So the nature of man is we are not, we are starting from one thing and we collecting so many more things in our life. ඒකයි ඒ verse 3 කියනවා තුන්වෙනි පදේ කියනවා මනුෂ්‍යයට මේ දේ තුලින් මොකක්ද ඇතිවෙන ප්‍රයෝජනය? So the verse 3 says, what does man gain from all his labor? මොකක්ද මේ වෙහෙසෙන් අපිට ඇති ප්‍රයෝජනය? So what is the gain that we get ඇත්ත from තමයි this අපි එකතු labor? කරගන්නවා තමයි. It's true, we collecting අපි things. හැම දෙයක්ම කරනවා. We do many things. ඉරයට තියෙන හැම දෙයක්ම අපි මහන්සි වෙලා නමුත් එක ස්ථානයකදී අපිට එක රෝගයක් හැදුණා කියලා හිතන්න. Under the sun, we collecting, we are adding many things in our lives, but at one moment, if we have the sickness in our life, නමුත් ඒ අපි එකතු කරගත්ත දෙයට බෑ ඒ රෝගෙන් අපිට සුව කළා දෙන්න. so what we have collected in our lives cannot cure the sickness we have. ඒ කිසි දෙයකට බෑ. Nothing අපිට cannot heal. අප තුල සමාදානෙ නැහැ කියලා හිතන්න. Just හදවතේ imagine, we do not have the peace in our mind. අපගේ සල්ලි වලට පුළුවන් ද අපිට සමාදානෙ ගෙනලා දෙන්න. Can our money give the peace into our mind? ඒකයි මතෙව් 16:26 කියනවා මුළු ලෝකෙම ලබා ගත්තත් වැඩක් නැහැ අපගේ ජීවිතය අපේ ආත්මය අපි නැති කරගත්තොත්. So the book of Matthew said, it doesn't matter you receive the whole world, but if we do not have the peace in our mind. මුළු ලෝකෙම සාලමන් ලබා ගත්තා. Solomon received the whole world. සාලමන් වගේ ධනවත් ලෙස ඒ වස්ත්‍ර පැළඳ එක රජෙක්වත් නැහැ කියලා There කියනවා. was no other wealthy man like Solomon. සාලමන්ට තිබුණා ව්‍යාපාරවල ආදායම කොච්චරද කියලා කියන්න බැරි තරම් ධනවත් රජෙක්ව සිටියා. Solomon was so wealthy, he had so many businesses, he had a big ඔහුට income, බලය තිබුණා. he had the power, ඔහු ජනප්‍රිය පුද්ගලයෙක් වුණා. he was very popular, මිනිස්සු ඔහුව සොයාගෙන ආවා. people were searching, he was coming to him, ඔහුට ප්‍රඥාව තිබුණා ඉහළින්ම. he was exceeding wisdom in ජීවිතේ his life. මිනිස්සෙක් බලාපොරොත්තු වෙන හැම දෙයක්ම තිබුණා. A man that expecting from his life, he had everything. King Solomon had අද everything. ඔබටත් මටත් ඒ හැම දෙයක්ම නැති වෙන්න පුළුවන්. We may not be having all these things in our අපිට lives ගොඩක් today. සාලමොන්ගේ ජීවිතය හැරලා කම්පෙයාර් කරලා බලනකොට අපිට ඒ හැම දෙයක්ම නැහැ. When we compare our life to King Solomon, we do not have anything that he had. නමුත් අපිට දෙවියන් වහන්සේ ඉන්නවා. But we have our God. සාලමොන්ට දෙවියන් වහන්සේ හිටියේ නැහැ. Solomon didn't have God. සාලමොන් දෙවියන් වහන්සේගෙන් ඈත් වුණා. Solomon gone far from God. ඔහු දෙවියන් වහන්සේගේ හඬට කීකරුන්නේ නැහැ. He did not obey the word of God. ජීවිතේ හැම දෙයක්ම නැති වුණත් හරි හැම 100% නැති වුණත් හරි අපිට බලාපොරොත්තුවක් තිබෙනවා දෙවියන් වහන්සේ අපිට මොනම ස්ථානයකදී හරි අපත් සමග ඉන්නවා කියන එක. Even though you lost everything, 100% things in your life, we have one hope, that is our God is with us. නමුත් ඔබ දෙවියන් වහන්සේ තුල ඉන්නවා නම් තමයි ඔබට මේ බලාපොරොත්තුව තිබෙන්නේ. But only if you are with God, you can ඔබ have that දෙවියන් hope. වහන්සේගේ හඬට ඇහුම්කන් දෙනවා නම් තමයි ඔබට මේ බලාපොරොත්තුව Only තියෙන්නේ. if you listen to the God, you can ඔබ have that දෙවියන් hope. වහන්සේත් එක්ක හොඳ සම්බන්ධතාවයක් තියෙනවා නම් විතරයි ඔබට මේ බලාපොරොත්තුව Only තිබෙන්නේ. if you have a good relationship with God, you can have that hope. ඔබ දෙවියන් වහන්සේත් එක්ක හරි මාර්ගයක ගමන් කරන්නේ නැත්නම් අපිට කොහොමද මේ බලාපොරොත්තුව තිබෙන්නේ? If you're not walking with the Lord, you cannot have ඔබ that දේව hope. හඬට ඇහුම්කන් දෙන්නේ නැත්නම් සාලමුන් වගේ ඔබගේ හිත මුරණ්ඩු කරගත්තොත් දෙවියන් වහන්සේට බෑ ඔබගේ ජීවිතේ ක්‍රියා කරන්න. If you do not listen to the words of God, if you do not listen to His voice, you cannot receive things. ඒ පොතේ කියලම තිබෙන්නේ හැම දෙයක්ම මිනිස්යාගේ වෙහෙසින් කිසි දෙයක් ඔහු ළඟා කරගත්තේ නැහැ කියලා. The book says he did not gain anything with the labor. එතන කියනවා මේ මුහුද ඒ විදිහටම ගලාගෙන යනවා. It says the sea is flowing just like the same පරණ way. දේවල් ඒ විදිහටම සිද්ධ වෙගෙන යනවා. All things are happening the same way. මිනිස්සුන්ට පරම්පරාවල් ඇවිල්ලා යනවා කියනවා. The generation comes and generations go. ඉන්න මිනිස්සුන් අමතක වෙලා යනවා. All the people will be forgotten. පරම්පරාවක් පහවී යන්නේය. තවත් පරම්පරාවක් පැමිණෙන්නේය. One generation passeth away and another generation cometh. නමුත් පොළව සෑම කල්ම පවතින්නේය. But the earth abideth forever. අපි එකතු කළා අපි හම්බ කළා අපිව ඊට පස්සේ අමතක වෙලා යනවා. We are adding more things in our lives, but we are being forgotten. අපිව මතක් තියන්නේ නැහැ. කාලයක් යනකොට අපිව අමතක වෙලා යනවා. After some time, we are being forgotten. අපි හිතනවා අපිව මතක තියේයි කියලා. We think people will remember us. දවස් ගානකින් අමතක වෙලා යනවා. After so many days, නමුත් we are being forgotten. පොළව සදාකල්ම තියෙනවා.
but the earth abideth forever. පොළවේ මැවුම්කාරයන් වන දෙවියන් වහන්සේ සදා කාලෙට උන්වහන්සේ ඉන්නවා. The creator of the world, he will live forever. අහස පොළොව මැව්ව දෙවියන් වහන්සේ සදා කාලෙට ජීවත් The වෙනවා. Lord who created the heavens and the earth will live forever. උන්වහන්සේව සොයන්නන් සදා කාලෙට ජීවත් වෙන්න යනවා. Whoever look for him will live forever. නමුත් සාලමුගේ ජීවිතය හැරලා බලනකොට ඔහු හැරලා බලලා කියනවා මක් නිසාද ඔහු දෙවියන් වහන්සේත් එක්ක නැති නිසා මේ හැමදේම නිෂ්ඵලයි. But the life of Solomon, he looked back and say, because God was not with him, everything was meaningless. ඊටාම කෙටියෙන් කියනවා නම් When I tell you shorts, ඒ පරිච්ඡේදයම කියන්නේ the whole chapter says, කාලේ ඊටාම කෙටි. the time is very short. හැම දෙයක්ම වෙනස් වෙනවා. Everything can change. ජීවිතය අල්ලගෙන ඉන්න පුළුවන් දෙයක් නෙමෙයි. There's nothing that we can ඒක hold හරියට on. මීදුමක් වගේ. Just like a mist. හරියට මායාවක් වගේ. Just like a thing that we cannot have. ඒක අපි අල්ලගෙන රඳාගෙන අපි අල්ලගෙන ඉන්න පුළුවන් වස්තුවක් නෙමෙයි. It's not a wealth that we can hold සමහර on වෙලාවට අපි to. හිතනවා අපි මේ ලෝකේ හැමදාම ඉඳ ඇවිල්ලා වගේ. We're thinking that we are going to live in this world අපි ක්‍රියා කරන්නේ forever. අපි හැමදාම අපි ඉන්නවා. We're acting like we are living in this earth forever. ඒක පුද්ගලයෙක් කියලා තිබුණා. One person says, අවුරුදු 1000කට සැලසුම් දාන්න. you are having plans for 1,000 නමුත් years, හෙට මැරෙනවා වගේ ජීවත් වෙන්න කියලා. but live like you are dying tomorrow. අපිට සැලසුම් දාන්න පුළුවන්. We may have so many නමුත් ජීවත් plans, වෙන්න හෙට මැරෙනවා වගේ. but live like you are dying tomorrow. ඇයි මේ ජීවිතේ කිසිම බලාපොරොත්තුවක්වත් කිසිම අපිට මේ නිෂ්ඵලයි මේ හැම දෙයක්ම. Because everything is meaningless in ඒ our විතරක් life. නෙමෙයි හැමෝටම ජීවිතේ අපි යා යුතු ගමනක් තිබෙනවා. Not only that, there is a path that everyone should go into. ඒක මග අරින්න බෑ කාටවත්. We cannot miss that. ඒ අපොයින්ට්මන්ට් එකට අපි බෑ කියන්න බෑ. We cannot say no to that appointment. මොකක්ද ඒ අපොයින්ට්මන්ට් එක? What is that appointment? යන්න ඕනේ ගමනක්. There is a path. There is අපි a හැමෝටම journey. යන්න ඕනේ ගමනක් තිබෙනවා. There is a journey that everyone should go. අපි දෙවියන් වහන්සේ එන්න ඉස්සෙල්ලා යන්න පුළුවන්. නැත්නම් දෙවියන් වහන්සේත් එක්ක යන්න පුළුවන්. We may go with our Lord or before He comes. අපි ඒ ගමනට සූදානම් වෙන්න We ඕනේ. have to get ready. අපි ස්වාමීන් වහන්සේත් එක්ක හරි සම්බන්ධතාවයකින් ඉන්න We ඕනේ. have to have that right relationship with our God. අපි තරුණ මහලු බාල වයස අපි අද ලෝකේ අරගෙන බැලුවා නම් මේ කුඩා දරුවෝ තරුණ අය ඉගෙනගත්ත මිනිස්සු මේ පුදුම විදියට නිකන් තරු කඩාගෙන වැටෙනවා වගේ බිමට කඩාගෙන වැටෙනවා. We can see the people in the world, young and old, the young and old people, they are dying just like stars are falling. හිතා ගන්න බෑ ජීවිතේ. We cannot- කවදාවත් අහලා නැති දේවල්. We cannot imagine things we hear. පුදුමාකාරයි. There are things that we cannot imagine. අපි සූදානම් වෙන්න ඕනේ. We have to get ready. මක් නිසාද උන්වහන්සේගේ හඬට ඇහුම්කන් දුන්නොත් අපි හැමදාමත් සූදානම්ව ඉන්නවා. Because we have to listen to the word of God so we can get ready every day. ඊළඟ එක අපි දකිනවා. And the next point, ජීවිතය අපිට පාලනය කරන්න බෑ. we cannot control our life, නමුත් අපිට පාලනය කරන්න පුළුවන් අපගේ ගුණාංග. but we can control our අපිට අහස qualities. පාලනය අහසේ ඉර පායන එක අපිට නතර කරන්න බෑ. We cannot stop the sun or we cannot stop මූදේ anything. වතුර ගමන් කරන එක අපිට පාලනය කරන්න We බෑ. cannot control the water සුළඟ in අපිට the පාලනය sea. කරන්න We බෑ. cannot control the wind. නමුත් ඔබටත් මටත් අපගේ ගුණාංග අපි ජීවත් වෙන්න ඕන විදිය අපිට පාලනය කරන්න But පුළුවන්. you and I, we can control our qualities in our lives the way අපගේ that we want to ජීවිතේ live. දෙවියන් වහන්සේ මොනවාද අපෙන් බලාපොරොත්තු වෙන්නේ? අපි කොයි විදියටද ජීවත් වෙන්න ඕනේ? කොයි විදියටද උන්වහන්සේ කියලා තියෙන්නේ? ඒ දේ අපගේ ජීවිතේ අපිට පාලනය කරගන්න පුළුවන්. We can control our life that God expecting us to live, the way that we have to live in the right way. අපි කොයි විදියටද අපේ ජීවිතේ රැගෙන යන්න ඕන උන්වහන්සේගේ වචනට අනුකූලව අපිට ජීවත් වෙන්න පුළුවන්. We can control our life the way that we have to take according to the word of God. මේ ජීවිතේ හරි කෙටි. This life is very short, හරි නිෂ්ඵලයි. very meaningless. අපි ජීවත් වෙලා ඉන්නකම් අපි යන්න ඕනේ මේ ගමන. Until we die, we have to go through this path. මේ අපි මේ ගමන අනිවාර්යයෙන්ම යා යුතු ගමනක්ව තිබෙනවා. Everybody have to go this අපි journey. කරගෙන යන දේවල් කරගෙන යන්න ඕනේ. We have to do the things that we are doing in our life. නමුත් දෙවියන් වහන්සේට දෙන්න ඕන ස්ථානය අපි අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. But definitely we have to give that space to the Lord. අපි the ඒ time. ස්ථානය හරියට දුන්නේ නැත්නම් If we do not have that time for the සාලමෝන් God, වගේ just like ඒ Solomon, ධනවත් මිනිසයා Just like ඒ that බලවත් wealthy, මිනිසයා that powerful ඒ man, ප්‍රඥාවෙන් පිරුණු මිනිසයා that wise ඒ person, සාර්ථකත්වයේ තිබුණු මිනිසයා that successful එයාගේ man, ජීවිතේ ඌ හැරලා බැලලා කිව්වා he turned back in his life and said, මේ ජීවිතේ දෙවියන් වහන්සේ නැතුව
හැම දෙයක්ම නිෂ්ඵලයි. In this life, without God, everything is මම vanity. ලබාගත් සාර්ථකත්වයෙන් මට කිසි දෙයක් වුණේ නැහැ. The successful life that I මම received, තියාගත් භාර්යාව නිසා ඒ සතුට తాවකාලිකයි. the happiness is very temporary. I ඒ මට received. තිබිච්ච ඒ මුල මුදල් වලින් මට සතුට ළඟා වුණේ නැහැ. Every money and the wealth, I did not receive the මං happiness. කරපු හැම දෙයක් නිසාම මං කරපු දේවල් වලින් ඒ සතුට ලැබුණේ මට తాවකාලිකව විතරයි. Everything that I received, I got this happiness so temporarily. අවසානයේදී ඔහු කියනවා At the end, he says, දෙවියන් වහන්සේට බයව සිටින්න. fear the Lord. ඔහු කරපු නැති දේ තමයි ඔහු අපිට කියන්නේ. That is what he didn't do in his life. ඔහුගේ ජීවිතේ ඔහු කරේ නැහැ දෙවියන් වහන්සේට බයව ජීවත් වුණේ නැහැ. He didn't fear the Lord and he ඔහු lived දෙවියන් his life. වහන්සේව අතහැරියා. He lost God. දෙවියන් වහන්සේට නමස්කාර කරන එක අතහැරියා. He lost the worship of දෙවියන් God. වහන්සේට දේව අන්නට අකීකරු දේවල් කරා. He disobeyed the things. අද he done ඔබත් මාත් මේ ස්ථානය තුල අපි ඉඳගෙන ඉන්න පුළුවන් දේශනා කරමින් ඉන්න පුළුවන්. නමුත් ඔබ දෙවියන් වහන්සේගේ හඬට කීකරු වෙන්නේ නැතුව දේව හඬට විරුද්ධ දේවල් කරනවා නම් මේ උදෑසන උන්වහන්සේ අපිට කියනවා උන්වහන්සේට බයව ජීවත් වෙන්න. You and I are sitting here today, preaching today, but if you are not obeying the word of God, He's telling us to be fearful to Him. උන්වහන්සේට බයව සිටින්න තමයි ජීවිතේ සාර්ථකත්වය When දකින්නේ. we fear the Lord God, we can receive the success in our life. ඔහුගේ ජීවිතේ හැම දෙයක්ම තිබුණ හරි ඔහු හැරිලා බලලා කිව්වා මේ කිසි දෙයක මම සතුටක් දැක්කේ නැහැ. Even though he had everything in his life, he turned back and says, I didn't receive any happiness. අපගේ සතුට තිබෙන්නේ දෙවියන් වහන්සේ තුලයි. Our joy is with our God. සමහරවිට සාලමොන්ට වගේ අපිට හැම දෙයක්ම නැති වෙන්න පුළුවන් මං කිව්වා වගේ. Perhaps we do not have everything just like Solomon. ස්වාමීන් වහන්සේ අපි තුල ඉන්නවා නම් අපිට සියල්ලම තිබෙනවා. But when our God is with us, we have everything. උන්වහන්සේව අතහරින්න එපා. We do not leave the උන්වහන්සේව God. අමතක කරන්න We එපා. do not forget උන්වහන්සේ තමයි අපේ සියල්ලෙන් සියල්ල. because He is our everything. ඒ විතරක් නෙමෙයි ඔහු එයා කියනවා ජීවිතයේ අපේ අතේ නෙමෙයි තියෙන්නේ උන්වහන්සේ කෙරේම විශ්වාස කරන්න. He says our life is not in our hand, but we have to trust in Him. අද අපි අපගේ ජීවිතේ නැතුණත් හරි උන්වහන්සේ කෙරේ අපේ තියෙන විශ්වාසය තියෙනවා නම් අපි සදා කාලෙට උන්වහන්සේත් එක්ක ජීවත් වෙන්න යනවා. But we may lose our life, but if we put our trust in God, we are going to live with Him forever. ඒ විතරක් නෙමෙයි අපිට පාලනය කරගන්න බැරි දේවල් ලෝකෙ සිද්ධ වුණත් හරි අපගේ ගුණාංග අපි පාලනය කරගෙන අපි යහපත් ලෙස ජීවත් වෙමු. Not only that, there are things that we cannot control in the world, but if we control our qualities, we can live according to අපි Him. යහපත් ලෙස ජීවත් වෙමු. We need to have a good life. අපි තරහව තියෙන දේවල් අපේ ජීවිතේ අපි නැති කරගෙන සමාව දෙමු. We should release the hatreds in our lives and we have to accept each අපි other. තිත්තකම් වලින් නිදහස් වෙලා අපි එළියට එමු. We have to be free from all the bitterness. අපි තියෙන දේවල් අපි යහපත් ලෙස වපුරමු මේ ලෝකයේ තුල. We have to sow all the good things in our lives in this world. මක්නිසාද මේ කිසි දෙයක් අපි අරගෙන යන්නේ නැහැ. Because anything we are not taking. ජීවිතේ අපි කිසිම දෙයක් අරන් යන්නේ නැහැ. අපි ආවේ හිස්සාකාරයෙන් අපි හිස්සාකාරයෙන්ම තමයි යන්න යන්නේ. We're not taking anything from our life. We came empty-handed and we'll go අපි empty-handed. කරපු දේවල් විතරයි දෙවියන් වහන්සේගේ රාජ්‍යය තුල රැඳිලා තියෙන්නේ Only යන්නේ. the good things, only the good qualities will remain in the kingdom forever. සාලමෝන්ගේ මේ දේශනාකාරය පොතේ බලනකොට ජීවිතේ නිෂ්ඵල දේවල් මේ නැති වෙලා ඇති වෙලා සුළු මොහොතකින් නැති වෙලා යන දේවල් වල මත රැඳිලා අපගේ ජීවිතය අපි විනාශ කරගන්න නැතුව අපි දෙවියන් වහන්සේ දෙස බලමු මේ So උදෑසන. just like King Solomon says in this book, we should not remain in the meaningless things in our lives, but we have to stay with our Lord. ස්වාමීන් වහන්සේ අපිට හැම දෙයක්ම අපේ ජීවිතේ දීලා තියෙනවා. God has given us everything in our life. උන්වහන්සේ අපිට ඉල්ලන්නත් ඉස්සෙල්ලා අපිට දේවල් කරලා තියෙනවා. Even before we request Him, He අපි has යාඥා given us. කරන්න ප්‍රථමයෙන් උන්වහන්සේ අපිට ආශිර්වාද කළා තියෙනවා. Before we pray, He has blessed us. අපි උන්වහන්සේව සර්මේ උදෑසන අපි We are going to නැගිටිමු search උන්වහන්සේගේ him. පාද පාමුල. We're going to rise up into His. අපි කියමු ස්වාමීනි ඔබ ඕනේ මට. Lord, I need you. ස්වාමීනි ඔබ ඕනේ මට මගේ ජීවිතේ. Lord, I need you ඔබ in my නැතුව life. මට බෑ දෙවියන් වහන්සේ. I cannot do anything ස්වාමීනි without you. සාලමෝනයාගේ ජීවිතේ එයා තේරුම් ගත්තා ඔහු කරපු වරද. Solomon realized his sin in ඔහු his life. තේරුම් ගත්තා මම දෙවියන් වහන්සේව සෙව්වේ නෑ. උන්වහන්සේගෙන් ඈත් වුණා. He realized I didn't seek Lord.
gone away from Him. මම ඔබ වහන්සේගෙන් ඈත් වුණා. I was gone away from මම you. ඔබ වහන්සේගෙන් ඈත් වෙච්ච නිසා මට මේ ලැබිච්ච කිසි දෙයක මට සතුටක් මම දැක්කේ නෑ. Because I was far from you, I didn't receive any joy with the things that I have. ස්වාමිනී මගේ සතුට ඔබ වහන්සේ තමයි. Lord, you are my only joy. ඔබ වහන්සේට බයව ගමන් කරන එක තමයි මගේ මාර්ගය. I need to be fearful to you, Father. අපි කියමු මේ උදෑසන උන්වහන්සේට. Let's say to our Lord. Hallelujah. Thank you Jesus.